අපි එහෙනම් පටන් ගමු. ආයිබෝවන්. හරි. බලන්න පුතේ මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම පහත දැක්වෙන මෙනුම් සහිත වෘත්තාකාර ආස්තරවල වර්ගඵලය සොයන්න කියලා කියන්නේ. වර්ගඵලය සොයන්න කියලා කියන්නේ. දීලා තියෙනවා අරයන් සහ විස්කම්භයන් දීලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ එක වෘත්තයක්. එයාගේ අරය දීලා තියෙනවා 14 සෙන්ටිමීටර කියලා. අපි දන්නවා වෘත්තයක වර්ගඵලය ලබා ගැනීම සඳහා අපිට සූත්‍රයක් තියෙනවා 5r වර්ගය. 5r වර්ගය. අපිට මේකේ කියලා තියෙනවා 5 සමානයි 7/22 ලෙස සලකන්න කියලා. 5 සඳහා 7/22 භාවිතා කරනවා. අරේ වර්ගය කියන්නේ අරේ දෙපාරක් ගුණ කරන්න ඕනේ. එහෙනම් 14 ගුණ කිරීම 14. හරි. සුළු වෙනේවා තියෙනවා. 7ට 7 එකයි 14ට 7 ඒවා 2යි. 22 දෙකෙන් ගුණුනහම 44යි. 44 14න් ගුණ කරලා බලන්න උත්තරේ කීයද එන්නේ කියලා. 616යි 616යි වර්ග සෙන්ටිමීටර. 616යි වර්ග සෙන්ටිමීටර. දෙවෙනි එක බලන්න ඒකේ අරය දීලා තියෙනවා r විදිහට මම ගන්නවා අරය 21යි සෙන්ටිමීටර. දැන් මම රූපය අඳින්න යන්නේ නැහැ සූත්‍රය භාවිතා කරලා ඒ වෘත්තයේ වර්ගඵලය ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙයාගේ අරය දන්න නිසා වර්ගඵලය ලබා ගන්න පුළුවන් 5r වර්ගය කියන සම්බන්ධයෙන්. 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම මෙයාගේ අරය 21 ගුණ කිරීම 21. කැපිනේවා තියෙනවා 7ට 7 එකයි 21ට 7 ඒවා 3යි. 22 3ෙන් ගුණුනහම 66යි. 66 21කින් ගුණ කරලා බලනවා. එක් වරක් 6 6යි එක් වරක් 6 6යි. දෙවරක් 6 12න් දෙක එකක් ඉතිරි දෙවරක් 6 12යි 1යි 13. ඔන්න හරි. දැන් එකතු කරනවා 6යි 6 2 එකතු වුනහම 8යි. එතන 3යි එතන 1යි. නම් පිළිතුර ලැබෙනවා අපිට 1386යි වර්ග සෙන්ටිමීටර කියලා. වර්ග සෙන්ටිමීටර 1386යි කියලා අපිට ලැබෙනවා පිළිතුර. තුන්වෙනි ගානේ තියෙන පුතේ විස්කම්භයේ සෙන්ටිමීටර 7යි කියලා. D විස්කම්භයේ සෙන්ටිමීටර 7යි. අපි දන්නවා විස්කම්භයක් කියලා කියන්නේ අරය වගේ දෙගුණයක්. අරය වගේ දෙගුණයක්. විස්කම්භයක් කියලා කියන්නේ. එහෙනම් විස්කම්භය දන්නා විට අරය හොයන්න නම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? මේ විස්කම්භය දෙකෙන් බෙදන්න වෙනවා. විස්කම්භය දෙකෙන් බෙදන්න වෙනවා. අපිට ওই විදිහට ගන්නත් පුළුවන්. දැන් 7 දෙකෙන් බෙදුවාම අපි දන්නවා පිළිතුර 3.5යි කියලා. 3.5යි කියලා අපි දන්නවා. දැන් අපේ සූත්‍රය අපිට භාවිතා කරන්න පුළුවන්. මොකද සූත්‍රයේ වෘත්තික වර්ගඵලය සෙවීම සඳහා භාවිතා කළ හැකි A සමානයි 5r වර්ගය. 5 කියලා කියන්නේ පුතේ 7න් 22 ගුණ කිරීම මෙයාගේ අරය 3.5. එයාගේ වර්ගය නිසා 3.5 දෙපාරක් ගුණ කරනවා. දැන් සුළු වෙන ඒවා තියෙනවා. පේනවනේ? මේ 7 සහ 3.5 මම එදා සම්බන්ධය ඔයාලට කියලා දුන්නා. 3.5ට 3.5 එකයි 7ට 3.5 ඒවා 2යි. මේ දෙකත් එක්ක මේ 22 සුළු කරගන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. ඉතිරි වෙන්නේ 11 ගුණ කිරීම 3.5. එහෙනම් 3.5 11න් ගුණ කරලා බලමු. මේ දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරනකොට පුතේ අපි දශමතිත නොසලකා තමයි ගුණ කරගන්න ඕනේ. දශමතිත නොසලකා ගුණ කරලා ලැබෙන පිළිතුරේ දශමතිත වෙන් කරලා තියන්න ඕනේ. ලැබෙන පිළිතුරේ දශමතිත වෙන් කරලා තියන්න ඕනේ එක ඉලක්කමක් පහු කරලා. කොහොමද? මෙයාගේ දශම ස්ථාන එකයි තියෙන්නේ. මෙයාගේ දශම ස්ථාන එකයි තියෙන්නේ. එහෙමනම් මේ 35 11න් ගුණ කරලා දශමතිත නොසලකුවාම 35 11න් ගුණ කරලා ලැබෙන පිළිතුරේ දශමතිත තියන්න ඕනේ එක ඉලක්කමක් පහු කරලා. එක් වරක් 5 5යි එක් වරක් 3 3යි. එක් වරක් 5 5යි එක් වරක් 3 3යි. දැන් එකතු කරනවා 5යි 5යි 3යි එකතු වුණාම 8යි එතන 3යි. දැන් දශමතිත තියන්න ඕනේ අග ඉඳන් එක ඉලක්කමක් පහු කරනවා මම තිබ්බා. ඒකට පිළිතුර එනවා 38.5යි වර්ග සෙන්ටිමීටර කියලා. 38.5යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට පිළිතුර ලැබෙනවා.
දැන් මේකම මේ තව ක්‍රමයකට හදන හැටි කියා දෙන්නම් ඔයාලට. මෙතන තියෙන පුතේ 2න් 7 නේද? 3.5 කියන්නේ මේ විස්කම්භය 7 නම් අරය හොයන්න පුළුවන් අපිට විස්කම්භය 2න් බෙදුවාම ලැබෙනවා කියන්නේ. එතකොට 7 බෙදීම 2නේ. ඒක දාලත් අපිට ඕනනම් හදන්න පුළුවන්. මේ බලන්න. 7න් 22 ගුණ කිරීම 7 බෙදීම 2 ඒවා 2ක්. 7 බෙදීම 2 ඒවා 2ක්. ඔය 7 2න් බෙදුවාමනේ මෙයාගේ අරය ලැබෙන්නේ. 7 2න් බෙදුවාම අරය ලැබෙනවා. අරේ වර්ගය කියන්නේ අරය දෙපාරක් ගුණ කළ විට ලැබෙනාගේ. දැන් මේක සුළු වෙනේවා තියෙනවා. 7ට 7 ඒවා 1යි. මේ 7ට 7 ඒවා 1යි. 2ට 2 ඒවා 1යි. 22ට 2 ඒවා 11යි. දැන් 11 7න් ගුණුනහම 77යි. 77 2න් බෙදන්න වෙනවා. මෙතන දෙකක් තියෙනවා. 77 2න් බෙදලා බලමු. 7ට 2 ඒවා කීයද? 3යි. එකක් ඉතිරි. 17ට 2 ඒවා 8යි. එකක් ඉතිරි. දශම දිට මෙතනින් තියලා මෙතෙන්ට බිංදුවක් ගන්න. 10ට 2 ඒවා 5යි. ඒ වර්ග කෙරෙන්නේ 38.5යි කියන්නේ. කවිඳු හංසනද? ඔව් සර්. ගිය සතියේ දී නෑ නේද? නෑ සර්. වීඩියෝ එක බැලුවද? පාඩමේ වීඩියෝ එක මම ගෲප් එකේ දාලා තියෙනවා බලන්න. හරි. ඒ සම්බන්ධයෙන් බැලුනාට පස්සේ මේ දවස්වල වීඩියෝ ටික බලන්න. නෝට් එක හදාගන්න. ඊට පස්සේ හතරවෙනි එක බලන්න පුතේ. හතරවෙනි එක. ඒක දීලා තියෙනවා විස්කම්භය. විස්කම්භය දීලා තියෙනවා සෙන්ටිමීටර් 21යි කියලා. D 21යි. අපිට මෙයාගේ අරය හොයාගන්න පුළුවන් විස්කම්භය 2න් බෙදුවාම 21 2න් බෙදෙනවා. 21 2න් බෙදුවාම අපි දන්නවා 20ට 2 ඒවා 10යි. 1 2න් බෙදුවාම 0.5යි. 10.5යි. දැන් මෙයාගේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. A සමානයි 5r වර්ගය. 5 කියලා කියන්නේ 7න් 22 ගුණ කිරීම අරයට මේ 21 බෙදීම 2 ගන්නත් පුළුවන් 10.5 ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ අපිට 10.5 ගන්න පුළුවන්. 10.5 ගමු. මොකද මම එදා සම්බන්ධයක් කියා දුන්නා. ඔය 3.5 වෙන් ගොඩ නැගෙන්නේ කොහොමද කියලා ඔය 10.5. 7 ගොඩ නැගෙන්නේ කොහොමද කියන එකත් මම කියලා දුන්නා. ඔයාලට මතක ඇති. එතකොට මේ 7 සහ 10.5 කියන දෙන්න 3.5න් ගොඩ නැගෙන්නේ. අපි දන්නා 3.5 ඒවා කීයක්ද 7ට තියෙන්නේ? දෙකක් තියෙනවා. 10.5 3.5 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. දැන් මේක කැපෙනවා. 2යි මේ 22යි. 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11. කෙනෙක්ට පුළුවන් 21 2න් බෙදීම භාවිතා කරන්නත් ඈ. 21 බෙදීම 2 භාවිතා කරන්නත් පුළුවන් මේ 10.5 වෙනුවට. ඒත් හරිය. ඉතින් අපි අර ඉස්සෙල්ලා ගන්නත් හදලා බැලුවේ ඒකනේ. හරි. දැන් මෙතන ඉතිරි වෙලා තියෙන්නේ 11 ගුණ කිරීම 10.5 ගුණ කිරීම 3. මම 11 3ෙන් ගුණ කරනවා 33. ඊට පස්සේ මෙතන 10.5 මම උඩින් ලියා ගන්නවා. මොකද ඉලක්කම් ගන්න වැඩි. දැන් මෙතන දශම දිට මම තියා ගන්නවා. හැබැයි දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරනකොට පුතේ අපි ඉගෙනගෙන තියෙනවා 8 වසරේදී දශම දිට නොසලකා ගුණ කරගන්න ඕනි කියන්නේ. දශම දිට නොසලකා ගුණ කරගන්න ඕනි. දශම දිට නොසලකා ගුණ කරලා ලැබෙන පිළිතුරේ දශම දිට තියන්න ඕනි. ඒ අදාළ දශම ස්ථාන ගණන වෙන් කරලා. අදාළ දශම ස්ථාන ගණන වෙන් කරලා. අපි ගුණ කරමු බලන්න. 3 වරක් 5 15න් 5 එකක් ඉතිරි. 3 වරක් බිංදුව බිංදුවයි 1යි 1යි. 3 වරක් 1 3යි. දැන් ආයෙත් මේ 3ෙන් ගුණ කරාම මේ සංඛ්‍යාවම නේද ලැබෙන්නේ. අපි කියනවා 5යි 1යි 3යි. නේද? 5යි 5යි 1යි තුනම 6යි 3යි 1යි තුනම 4යි මෙතන 3යි. දැන් අපිට ඔන්න පිළිතුරක් ලැබිලා තියෙනවා. 3465. දැන් අපි ගුණ කරේ දශම සංඛ්‍යාවකින් නිසා අපි බලනවා මේ දශම සංඛ්‍යාවේ දශම ස්ථාන කීයක් තියෙනවද? ඒ කියන්නේ දශම දිටෙන් පිටිපස්සේ ඉලක්කම් කීයක් තියෙනවද? එකක් තියෙනවා. එහෙනම් මෙයාගේ තගේ ඉඳන් ඉලක්කම් එකක් පහු කරලා තමයි දශම දිට තියන්න ඕනේ. එහෙනම් පිළිතුර ලැබෙනවා 346.5යි කියන්නේ. 346.5. දෙවනි ගානේ තියෙන එක බලන්න පහත දැක්වෙන වර්ගඵල සහිත වෘත්තවල අර ගණනය කරන්න. අරයන් ගණනය කරන්න කියලා කියනවා. අරයන් සොයන්න කියලා කියන්නේ. වර්ගඵලය දීලා තියෙන නිසා ඒක පුළුවන් හොයන්න අපිට ලේසි. අපි ගිය සතියේම හැදුවා. යටි ගැටලු අපි විසඳුවා ගිය සතියේ. පළවෙනි එක. එයාගේ වර්ගඵලය දීලා තියෙනවා පුතේ 616යි කියලා.
616 කියලා දීලා තියෙනවා. අපි දන්නවා වෘත්තයක වර්ගඵලය ලබා ගන්න පුළුවන් සම්බන්ධය ϕr වර්ගය සමාන වෙන්නේ 616ට. අපිට හොයන්න තියෙන්නේ අරයන්. අරයන් සොයන්න කියලායි කියන්නේ. ϕ කියලා කියන්නේ පුතේ 7/22. අරේ වර්ගය අපි දන්නේ නැහැ 616යි. දැන් මේ 7/22 කියන භාගය ඉවත් කරන්න නම් මෙතන r වර්ගයට ගුණ කිරීමෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. එයාගේ පරස්පරයෙන් අපි ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ පරස්පරය කියන්නේ හරය සහ ලවයේ මාරුව. 22කින් මෙතන ගුණ වෙලා තියෙන හින්දා බෙදෙනවා. 7ෙන් බෙදලා තියෙන හින්දා ගුණ කරනවා. හරි? 22කින් 7ෙන් ගුණ කරනවා. දැන් මේ 22ට මේ 22 කැපිලා යනවා. මේ 7ට මේ 7 කැපිලා යනවා. කවුරු හරි දරුවෙක්ට ඕනම දරුවෙක්ට පුළුවන් මේ කෑල්ල ලියන්නේ නැතුව. හරිද? මේ කෑල්ල ලියන්නේ නැතුව මේ 7/22 කියන එක්කෙනා එකපාරටම අනිත් පැත්තට ගෙනිහිල්ලා උඩ ඉන්න එක යටට ගෙනියන්නත් යට ඉන්න එක උඩට ගෙනියන්නත් ලියන්න පුළුවන්. තේරුණාද? එහෙම කරන්නත් පුළුවන් ඈ. දැන් මෙතන ඉතිරි වෙන්නේ r වර්ගය සමානයි මේ 22යි 616යි කැපෙනවා. බලමුකෝ 22ට දෙකේව 11යි. මම දෙකෙන් බෙදන්නම් ඉස්සෙල්ලා. 6ට 3යි, එකට නෑ බිංදුවයි 308යි. 308 11න් බෙදෙනවා. 11ට 11 1යි, 30ට 11 2යි, 22යි. 30න් 22 අඩු වුණාම 8ක් ඉතිරි. මෙතන 8ක් තියෙනවා. 88ට 11 ඒවා 8යි. එහෙනම් ඉතිරි වෙන්නේ 28 ගුණ කිරීම 7. අපි බලමු 28 7ෙන් ගුණ කරලා 7 වරක් 8 56න් 6 5ක් ඉතිරි. 7 වරක් 2 14යි 5යි 19යි. 14යි 5යි 19යි. නෑ 196ට සමාන වෙන්නේ. 196ට තමයි සමාන වෙන්නේ. එතකොට r වර්ගයේ සමාන වෙනවා 196ට. එහෙනම් වර්ගයක් ඉවත් කරන්න නම් පුතේ අපිට මෙතෙන්දී වර්ග මූලය ගන්න වෙනවා. ඒක අපි ඉගෙනගෙන තියෙනවා. පයිතගරස් සම්බන්ධයේදීත් අපි ඒ ගණන් හැදුවා. ඔයාලට මතක ඇති අපි වර්ගමූලයේ කොටස ඉගෙනගෙන තියෙනවා 8 වසරේදී. නේද? කිසියම් සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ එම සංඛ්‍යාව ලබා ගැනීම සඳහා වර්ග කළ යුතු සංඛ්‍යාව. වර්ග කළ යුතු සංඛ්‍යාව. මම ඔයාලට වර්ග සංඛ්‍යා 25ක් දක්වා දීලා තියෙනවා. r වර්ගයේ සමාන 196 වර්ගමූලය වෙන්නේ 196 කියන්නේ කීයද? මේ විතර වර්ගයත් එක්ක මේ වර්ගමූල ඉවත් වෙනවා r එළියට එනවා 196 කියන්නේ 14 වෙනි වර්ග සංඛ්‍යාව. 14 වෙනි වර්ග සංඛ්‍යාව. ඊළඟට බලන්න 1386 වර්ගඵලය දීලා තියෙනවා. වර්ගඵලය දීලා තියෙනවා 1386යි කියලා වර්ග සෙන්ටිමීටර. දැන් මෙයාගේ අපි දන්නා වර්ගඵලයේ වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය πr වර්ගය සමාන කරනවා 1386ට. π කියන්නේ 7/22 r වර්ගයේ සමානයි 1386ට. එහෙනම් r වර්ගයේ සමාන වෙනවා 1386. මම කිව්වනේ මෙතන භාගයක් වෙනවා නම් එයාගේ පරස්පරයෙන් අනිත් පැත්තට ගුණ කරගන්න පුළුවන් කියලා. සමාන ලකුණෙන් අනිත් පැත්තට යද්දි බෙදීමක් තියෙන එක්කිනා ගුණ වෙනවා. ගුණ කරලා තියෙන එක්කිනාගෙන් බෙදෙනවා. ඔය විදිහට මේකත් සුළු වෙනවා. 22ට දෙකේවා 11යි. මෙයාගමු එකට නෑ 13ට 6යි. එකක් ඉතිරි. 18ට 6ඒවා මේ දෙකේවා 9යි. ඊළඟට 6ට 3. 11 693න් සුළු වෙනවා. 11ට 11 1යි 693ට බලනවා. 6ට නෑ 69ට 6යි 3ක් ඉතිරි. 66යි 3ක් ඉතිරි. 33ට 3යි 63. 63 7ෙන් ගුණ කරනවා. 7 වරක් 3 21කින් එක දෙකක් ඉතිරි. 7 වරක් 6 7 වරක් 6 42යි 2යි 44යි 441යි. ඉතින් අපි දන්නවා 441 කියන්නේ වර්ග සංඛ්‍යාව. වර්ග සංඛ්‍යාව. ඔය මෙතන වර්ගයත් එක්ක වර්ගමූල ඉවත් වෙනවා සමානව 441 කියන්නේ කීවෙනි වර්ග සංඛ්‍යාවද? 20 වෙනි එක්කෙනා තමයි 400. එහෙනම් 21 වෙනි එක්කෙනා කීයද? 441. සෙන්ටිමීටර් 21යි අර. බලන්න තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ තියෙනවා මෙන්න මේ විදිහට. එයාගේ සෙන්ටිමීටර කියලා මගේ පොතේ නම් තියෙන. නමුත් ඒක වර්ග සෙන්ටිමීටර විය යුතු වර්ගඵලයන්ට දීලා තියෙන්නේ. ඒ සමානයි 38යි 2කින් 1යි සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර වෙනවා. ඒතකොට දැන් අපි දන්නවා මේකේ වෘත්තයක වර්ගඵලය සම්බන්ධය ගන්න වෙන්නේ πr වර්ගයේ සමානයි 38යි 2කින් 1.
පුතේ මෙතන තියෙන මිශ්‍ර සංඛ්‍යා මට යාව පුළුවන් විෂම භාගයක් බවට පත් කරගන්න පුළුවන්. විෂම භාගයක් බවට පත් කරගන්න පුළුවන්. 5 කියන්නේ 7න් 22. r වර්ගය සමානයි මම මෙතන විෂම භාගයක් බවට පත් කරගත්තොත් මේ හරයෙන් මේ පූර්ණ සංඛ්‍යාව ගුණ කරනවා. 38 ඒවා දෙකක් කීයද? 76යි 76යි එකයි නම 77යි 77 බෙදීම 2. දැන් මේ භාගය අනිත් පැත්තට ගෙනියනවා මම. r වර්ගය තනි වෙනවා. 77 බෙදීම 2 ගුණ කිරීම මේ භාගයේ පරස්පරයෙන් ගුණ කරනවා. 22ක් දෙනවා 7 උඩට එන. කැපෙනේවා තියෙනවනේ නේද? 22ට 2 ඒවා 11 ඒවා 2යි 77ට 11 ඒවා 7යි. දැන් මෙතන ඉතිරි වෙන කට්ටිය අපි ලියාගමු r වර්ගයේ සමානයි 7 7න් උනාම 49. යට දෙවරක් 2 4යි. වැඩි හරි. දැන් වර්ගමූලය ගන්නවා. භාගයක වර්ගමූලය. 49 වර්ගමූලය දැන් මෙතන තියෙන බෙදීමක වර්ගමූලය. බෙදීමක වර්ගමූලයක් අපිට වර්ගමූලවල බෙදීමක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට 49 වර්ගමූලය කියන්නේ 7. 4 වර්ගමූලය 2. දැන් r සමාන වෙනවා 7 බෙදීම 2ට. 7 බෙදීම 2 කියන්නේ 3.5 සෙන්ටිමීටර් 3.5. ඔන්න ලේසියෙන් ගන්න පුළුවන්. හැබැයි අපි අර මූලිකව අපි ඉගෙනගෙන තියෙන සුළු කිරීම ටික අපි අමතක කරන්න හොඳ නෑ පුතේ මේ ගණන් හදනකොට. ඒකට මූලිකව ඉගෙනගෙන තියෙන සුළු කිරීම ටික නිවැරදිව අපිට කරගන්න පුළුවන් නම් ඕන ගැටලුවක් අවසානයේ දක්වාම සුළු කරගෙන යන්න පුළුවන්. පහසුවෙන් සුළු කරගෙන යන්න පුළුවන්. බලන්න තුන්වෙනි ගානේ මොකක්ද කියන්නේ කියලා. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 196ක් වූ සමචතුරස්‍රාකාර ආස්තරයකින් කපාගත හැකි විශාලතම වෘත්තාකාර ආස්තරේ අරය කීයද කියලා අපෙන් අහනවා. අපි ඉස්සෙල්ලා රූපය අඳගමුකෝ. ඔය තියෙන්නේ සමචතුරස්‍රාකාර ආස්තරේ. හරි. සමචතුරස්‍රාකාරයි නම් පුතේ ආස්තරය මේ සමචතුරස්‍රාකාර ආස්තරයේ පාදවල ස්පර්ශ වෙමින් ගමන් කරන වෘත්තයක් අපිට කපා ගන්න පුළුවන්. ඔන්න ඒ ආකාරයට. දැන් මේ සමචතුරස්‍රාකාර ආස්තරයේ වර්ගඵලය අපිට දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 196යි කියලා. එතකොට 196 වර්ග සෙන්ටිමීටර. දැන් මේ මෙයාගෙන් කපා ගන්න පුළුවන් වෘත්තේ කපා ගන්න පුළුවන් වෘත්තේ අරය තමයි අපෙන් අහන්නේ. දැන් මේ වෘත්තයේ විස්කම්භයේ සමචතුරස්‍රයේ පැත්තක දිගට සමානයිනේ පුතේ. මේ වෘත්තයේ විස්කම්භය සමචතුරස්‍රයේ පැත්තක දිගට සමාන වෙන්න ඕනේ. එතකොට මේ සමචතුරස්‍රයේ වර්ගඵලය දීලා තියෙන නිසා අපි ගමු සමචතුරස්‍රයේ පැත්තක දිග a කියලා. අපි දන්නවා සමචතුරස්‍රයේ වර්ගඵලය අපිට ලැබෙනවා පුතේ පැත්තක දිගෙහි වර්ගයෙන්. පැත්තක දිගෙහි වර්ගයෙන්. ඉතින් වර්ගඵලය අපිට දීලා තියෙනවා 196යි කියලා. දැන් මේ වර්ගඵලය a වර්ගයෙන් ලැබෙනවා පැත්තක දිගේ වර්ගයෙන්. පැත්තක දිග හොයන්න නම් මේ වර්ගය ඉවත් කරගන්න වෙනවා. වර්ගයක් ඉවත් කරන්න නම් වර්ගමූලය ගන්න වෙනවා. එහෙනම් a වල අගය කියන්නේ 196ක් කියන්නේ සෙන්ටිමීටර් 14ක්. ඔන්න පැත්තක දිග ලැබෙනවා අපිට සෙන්ටිමීටර් 14යි කියන්නේ. මේ සමචතුරස්‍රයේ පැත්තක දිග කියලා කියන්නේ පුතේ මේ වෘත්තයේ නම් විස්කම්භය. වෘත්තේ නම් විස්කම්භය. එහෙනම් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය වෙන්නේ අරය. අරය හොයන්න මේ 14 විස්කම්භය බෙදන්න වෙනවා දෙකෙන්. පිළිතුර සෙන්ටිමීටර් 7යි. පිළිතුර සෙන්ටිමීටර් 7යි. ඔන්න අපි අරය හෙව්වා. ඔය සමචතුරස්‍රාකාර ආස්තරයෙන් කපා ගන්න පුළුවන් විශාලතම වෘත්තයේ අරය අපි හොයලා තියෙනවා. දෙවැනි එක අපිට කියනවා මේ වෘත්තයේ විස්කම්භය ගණනය කරන්න කියලා. වෘත්තයේ විස්කම්භයේ වර්ගඵලය ගණනය කරන්න කියලා කියන්නේ. එතකොට මේ වර්ගඵලය අපිට ගණනය කරන්න පුළුවන් 5r වර්ගය කියන සම්බන්ධය. 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම මෙයාගේ අරය 7. 7 ගුණ කිරීම 7. ඒක කැපෙනවා. 7ට 7 එකයි මේ 7ට 7 එකයි. 22 7න් වුණාම 154යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 154යි. එතන පිළිතුර ලැබිලා තියෙනවා.
දැන් ඊට පස්සේ බලන්න ඒකේ හතරවෙනි ගානේ තියෙනවා පහත දැක්වෙන එක් එක් රූපේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න. අඳුරු කරලා තියෙන කොටසේ වර්ගඵලය තමයි අපෙන් අහන්නේ. පළවෙනි එක බලන්නකෝ. මේ වගේ නලයක් බෝපු කඳක් කියලා හිතන්නකෝ. මේ බෝපු කඳේ වර්ගඵලය මේ හරස්කඩ මේ පේන කොටසේ වර්ගඵලය තමයි අපෙන් අහන්නේ. වෘත්ත දෙකක් කුඩා වෘත්තයේ වර්ගඵලය මේ අරය සෙන්ටිමීටර් 7යි විශාල එක්කෙනාගේ අරය සෙන්ටිමීටර් 14. එතකොට මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න නම් මේ ලොකු වෘත්තයේ වර්ගඵලය හොයලා මේ පොඩි වෘත්තයේ වර්ගඵලයෙන් අඩු කරගන්න වෙනවා. එහෙමනම් මේ જાතිය අපි ගානක් හැදුවා මට මතක හැදින මේ ගානවද මම දැන් හැදුවේ අපි. මේ ක්‍රම දෙකක් මම ඔයාලට කියලා දුන්නා. පහසු ක්‍රමයක් තිබුණා වර්ග දෙකක අන්තරේ භාවිතා කරලා හදන්නත් පුළුවන් ක්‍රමයක් මම ඔයාලට දා කියා දුන්නා. මතක ඇතිද? අපිට පුළුවන් ලොකු වෘත්තයේ වර්ගඵලය හොයන්න. ඒක කියලා ගත්තොත් 5r වර්ගය. දැන් 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14. 7ට 7 1යි 14ට 7 2යි. 22 දෙකෙන් ගුණ වුණාම 44. 44 14න් ගුණ වුණාම උත්තරේ එයි. 4 4 16න් 6 එකක් ඉතින් 4 16 1යි 17යි 1 වරක් 4 4යි 1 වරක් 4 4. 6යි 11යි 6. 616 ඔන්න ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 616. මේ ගාන අපි හැදුවා මතකද? ඊට පස්සේ කුඩා වෘත්තයේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් මේ දෙක 5r වර්ගය. 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. 7ට 7 කැපිලා යනවා. වර්ගඵලය ලැබෙන 154යි වර්ග සෙන්ටිමීටර. දැන් අපිට හොයන්න පුළුවන් අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ වර්ගඵලය හොයන්න විශාල එක්කෙනාගේ වර්ගඵලය 616යි කුඩා එක්කෙනාගේ වර්ගඵලය 154යි. අඩු කරමු. එතකොට අපිට පිළිතුර ලැබෙනවා. 6න් 4ක් අඩු වුණාම 2යි. 1න් 5ක් බෑ එකක් ගත්තා 11න් 5ක් අඩු වුණාම 6යි. එතන 5යි ඉතිරි. 5න් එකක් අඩු වුණාම 4යි. වර්ග සෙන්ටිමීටර් 462 පිළිතුර. ඊළඟ එකේ බලන්න සමචතුරස්‍රයක් තියෙනවා. ඒ සමචතුරස්‍රයෙන් වෘත්තාකාර කොටසක් කපලා ඉවත් කරනවා. එයාගේ අරය දීලා තියෙනවා 10.5ක් වෙන අරය 10.5 සෙන්ටිමීටර වෙන වෘත්තාකාර කොටසක් තමයි කපලා අයින් කරලා තියෙන්නේ. මේ සමචතුරස්‍රයේ පැත්තක දිග දීලා තියෙනවා පුතේ සෙන්ටිමීටර 25යි කියලා. දැන් අපිට පුළුවන් මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න. අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න. අපිට එකවරම හොයන්නත් පුළුවන්. අඳුරු කළ වර්ගඵලය. එහෙම ලියන්න පුළුවන්. සමචතුරස්‍රයේ වර්ගඵලය ලැබෙනවා එයාගේ පැත්තක දිග 25යි එයාගේ වර්ගයෙන් අඩු කිරීම. එයාගෙන් අඩු කරන්න ඕනේ අර වෘත්තාකාර කොටසේ වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලය අපිට ලැබෙනවා 5r වර්ගයෙන්. ඒක 25 වර්ගයේ 25න් වර්ගඵලයේ වර්ග සංඛ්‍යාව 625. අඩු කිරීම 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම 10.5 ගුණ කිරීම 10.5. කැපිනේව තියෙනවා 7ට 3.5 ඒවා 2යි 10.5ට 3.5 ඒවා 3ක් තියෙනවා 22 3ෙන් ගුණ වුණාම 33 66යි 22 3ෙන් ගුණ 66 105න් ගුණ කරමු දශම සංඛ්‍යාවන් 10.5 දශම තිත නොසලකා ගුණ කරන්න වෙනවා ඒතර ගුණ කරලා බලමු 6 වරක් 5 30න් බිංදුව 3ක් ඉතිරි 6 වරක් බිංදුව 3 3යි 6 වරක් 1 6යි ආයෙත් මේ සංඛ්‍යාවමයි ලැබෙන්නේ බිංදුවයි 3යි 6යි දැන් එකතු කරන්න බිංදුවයි 3යි බිංදුවයි 3යි 6යි 3යි 9යි එතන 6යි දශම තිත තියන්න ඕනේ එක ඉලක්කමක් අහුවලා එතකොට හරි මේ සංඛ්‍යාව අපි දෙකෙන් බෙදන්නත් වෙනවා නේද මේ මට එතන මගේ අරුණා මේ දෙකෙන් බෙදන්න ඉතිරි වෙලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යා තුන ගුණ කරනහම උත්තරය එනවා 693 කියලා. මම බැලුවේ එකපාරටම 625ට වඩා වැඩියා කියක් ආවා. එහෙම වෙන්නේ බෑනේ. 693 දෙකෙන් බෙදන්න වෙනවා. මේ බෙදීම දෙකක් තියෙනවද? එතකොට 625 අඩු කිරීම 693
දෙකෙන් බෙදුවා 6ට 2 ඒවා 3යි 9ට 2 ඒවා 4යි එකක් ඉතිරි 13ට 2 ඒවා 6යි එකක් ඉතිරි දශම තිත තියලා බිංදුවක් ගන්නවා 10ට 5යි. දැන් අඩු කරන්න අපිට මෙතෙන්දි පුළුවන් මේ දශම සංඛ්‍යාව අඩු කරන්න තියෙන නිසා පූර්ණ සංඛ්‍යාවකින් පල්ලෙහාට ලියලා අඩු කරන්න පුළුවන්. එතකොට වැරදින්නේ නෑ පුතේ. 625 එයාගෙන් අඩු කරන්නේ 346යි දශම 5. දැන් මෙයාගේ දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම් නැහැ 625. එහෙනම් බිංදුවක් දාගන්නවා. බිංදුවේ 5ක් නෑ එකක් ගත්තාම 10න් 5ක් අඩු නම් 5යි. දශම තිත. මෙතන 4යි ඉතිරි 4න් 6ක් බෑ එකක් ගන්නවා. 14න් 6ක් අඩු වුණාම 8යි. මෙතන 1යි ඉතිරි 1න් 4ක් බෑ. 11න් 4ක් අඩු වුණාම 7යි. මෙතන 5යි ඉතිරි 5න් 3 අඩු වුණාම 2යි. පිළිතුර වෙනවා 278.5යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර 278.5යි කියනවා. ඊළඟ එක බලන්න දිග සෙන්ටිමීටර් 70ක් හා පළල සෙන්ටිමීටර් 14ක් වූ ඍජුකෝණාශ්‍රාකාර ආස්තරයකින් අරේ සෙන්ටිමීටර් 7ක් වූ වෘත්ත උපරිම වශයෙන් කොපමණ ප්‍රමාණයක් කපාගත හැකිද? නිමානය කොටස නිමානය සම්බන්ධ කොටසක් වෙයි. මේ බලන්න. මෙයාගේ ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. එයාගේ දිග 70යි සෙන්ටිමීටර්. පළල 14යි. අපිට කියනවා අරේ සෙන්ටිමීටර් 7ක් වූ වෘත්ත උපරිම වශයෙන් කොපමණ කපා ගන්න පුළුවන්ද කියලා. අරේ සෙන්ටිමීටර් 7ක් වෙච්ච වෘත්ත. අරේ සෙන්ටිමීටර් 7යි නම් විස්කම්භය 14ක් විය යුතුයි. එහෙනම් මේ විස්කම්භය 14ක් වෙච්ච වෘත්ත කීයක් කපා ගන්න පුළුවන්ද කියලායි අපේ මහන්නේ. අරේ 7යි කියන්නේ විස්කම්භය 14යි. එහෙමනම් පළල වෙනස් වෙන්නේ නැහැ නේ. දිග පැත්තක මේ 70නේ තියෙන්නේ. 70ට 14 ඒවා කීයක් තියෙනවද කියලා බැලුවා නම් අපිට ඔන්න උත්තරේ ගන්න පුළුවන්. නා උපරිම වෘත්ත ගණන අපිට ලබා ගන්න පුළුවන් 70 14න් බෙදලා. 70 බෙදීම 14 නේද? 14ට 7 ඒවා 2යි 70ට 7 ඒවා 10යි. 2ට 2 එකයි 10ට 2 ඒවා 5යි. එහෙනම් උත්තරේ එනවා උපරිම වෘත්ත ගණන 5යි. උපරිම වෘත්ත 5ක් අපිට කපා ගන්න පුළුවන්. පැහැදිලි ඇති. එදා අපි සම්භාවිතාව පාඩම පටන් ගත්තා. සම්භාවිතාව පාඩම පටන් අරගෙන අපි සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක තමයි පුතේ එදා ඉගෙන ගත්තේ. සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා තමයි අපි එදා ඉගෙන ගත්තේ. ඔයාලට මතකද? සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ. ඒතර සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද? අහඹු පරීක්ෂණයක්. අහඹු පරීක්ෂණයක්. හරි? එතකොට මේ සසම්භාවී පරීක්ෂණයක තියෙන පුතේ මූලික ලක්ෂණ 4ක්. මොනවද ඒ ලක්ෂණ 4? මතකයි කියන්න බලන්න. නම් කරන්න අවශ්‍ය නැහැ නේද? මොනවද ලක්ෂණ 4? සසම්භාවී පරීක්ෂණයක තියෙන ලක්ෂණ 4. දැන් ධාතු කැටයක් ගත්තොත් එයාගේ ලක්ෂණ තියෙනවනේ නේද? පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා අපි මේ ධාතු කැටයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික දැනගෙන ඉන්න. අපි දන්නවා. ප්‍රතිඵල ටික දන්නවා මෙයාගෙන් ලැබෙන්නේ මොනවද ප්‍රතිඵල කියලා. ඒ වගේම පරීක්ෂණය කරන අවස්ථාවේදී ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ අපිට. හරියටම කියන්න බෑ මේ පරීක්ෂණය කරනකොට ලැබෙන්නේ මොන ප්‍රතිඵලයේද කියන එක. ඊට පස්සේ මෙයාගේ පරීක්ෂණය නැවත නැවත කරන්නත් පුළුවන්. මේ කැටේ නැවත නැවත උඩ දාන්නත් පුළුවන්. අපිට පරීක්ෂණය කරන්නත් පුළුවන්. නැවත නැවත කරත් ඒ ලැබෙන ප්‍රතිඵලවල කිසිදු රටාවක් පවතින්නේ නැහැ පුතේ. නැවත නැවත මේ කැටේ උඩ දාලා පරීක්ෂණය සිද්ධ කළත් එයාගෙන් ලැබෙන ප්‍රතිඵලවල කිසිදු සම්බන්ධතාවයක් නැහැ. රටාවක් නැහැ. ඔන්න ඒ ලක්ෂණ 4 පවතින පරීක්ෂණවලට තමයි පුතේ අපි කියන්නේ සසම්භාවී පරීක්ෂණ කියලා. නැත්නම් අහඹු පරීක්ෂණ කියලාත් කියනවා. අහඹු පරීක්ෂණ කියලාත් කියනවා. එතකොට අපිට මේ අභ්‍යාස උදාහරණ විදිහට අපි ගත්තේදා
1 සිට 6 තෙක් අංක යොදන ලද ධාතු කැටයක් උඩ දැමීම නේද? 1 සිට 4 තෙක් අංක කරන ලද සවිධ චතුස්තලයක් උඩ දැමීම. ඊට පස්සේ සමබර කාසියක් උඩ දැමීම. ඔය වගේ පරීක්ෂණ අපිට සසම්භාවී පරීක්ෂණ විදිහට සලකන්න පුළුවන් කියලා ගත්තා. නමුත් ඝනකාභයක් උඩ දාද්දී අපිට ඒක සසම්භාවී පරීක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. ඝනකාභයක් 1 සිට 6 තෙක් අංක යොදන ලද. ඈ කල්පනා කරලා බලන්න. ඉක්මනට උත්තරයක් දෙන්න. සසම්භාවී පරීක්ෂණයක් විදිහට ඝනකාභයක් උඩ දැමීමේ පරීක්ෂණය ගන්න පුළුවන්. ඝනකාභයක් උඩ දැමීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලබා ගැනීමේ පරීක්ෂණය අපිට ගන්න බෑ පුතේ. ඒකට හේතුව තමයි ඝනකාභයේ හැම වෙලාවෙම පොළොව මත ස්පර්ශ වෙන්නේ වැඩිම පෘෂ්ඨ වර්ගඵලයක් තියෙන පැත්ත. එතකොට අපි හිතමු ඝනකාභය ඇඩි වස්තුවක් නෙමෙයි තියෙන්නේ. මේක උඩ දැම්මම පස්සේ හැම වෙලාවෙම එක්ක මෙන්න මේ පැත්ත වැටෙන්නේ එක්ක මේ පැත්ත පොළොව මත ස්පර්ශ වෙන්නේ. මේ වගේ පැති ස්පර්ශ වෙන්න තියෙන හැකියාව අඩුයි. හැකියාව අඩුයි. නොවැටේ කියන්නත් බෑ හැකියාව අඩුයි. නමුත් මෙන්න මේ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි පැති පොළොව මත ස්පර්ශ වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා මේක අපිට සලකන්න බෑ සසම්භාවී පරීක්ෂණයක් විදිහට. මොකද කිසියම් ප්‍රතිඵල දෙකක් ලැබෙන්න තියෙන හැකියාව වැඩි නිසා. හරි. ඒ අනුව 24යි එක අභ්‍යාස මාලාවට මම ඔයාලට උත්තර ලියන්න කියලා කිව්වා. ඒක තියෙනවා මෙන්න මේ විදිහට. පහත දැක්වෙන පරීක්ෂණ සැලකිල්ලටගෙන ඒවා සසම්භාවී පරීක්ෂණ නම් ඉදිරියෙන් හරි ලකුණද සසම්භාවී පරීක්ෂණ නොවේ නම් ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න කියලා. මේවට මේ කියන්නේ අහඹු පරීක්ෂණ කියලා. හරි. බලන්න පළවෙනි එක. 1 සිට 4 තෙක් අංකයේ දූ සමබර චතුස්තලයක් උඩ දැම මේසේ ස්පර්ශ කරන පැත්ත සටහන් කිරීම. එතකොට 1 සිට 4 තෙක් අංක යොදන ලද සවිධ චතුස්තලයක් උඩ දමලා එයාගේ මේසේ ස්පර්ශ කරන පැත්ත නිරීක්ෂණය කරන පරීක්ෂණයේදී පුතේ ඒක අපිට සසම්භාවී පරීක්ෂණයක් විදිහට සලකන්න පුළුවන්. ඒක සසම්භාවී පරීක්ෂණයක්. දෙවැනි එක එකම වර්ගයේ සර්ව සම පබළු ඇති බෑගයකින් අහඹු ලෙස පබළුවක් ඉවතටගෙන එහි පාට සටහන් කර ගැනීම. අහඹු ලෙස පබළුවක් ඉවතට අරගෙන එයාගේ වර්ණය සටහන් කර ගැනීමේ පරීක්ෂණය. සර්ව සම පබළු වලින්. ඒක අපිට සසම්භාවී පරීක්ෂණයක් විදිහට සලකන්න පුළුවන්. සසම්භාවී පරීක්ෂණයක් විදිහට සලකන්න පුළුවන්. මේ අපි 24 එක අභ්‍යාසයේ ආරණොත් සාකච්ඡා කරන්නේ. ඊළඟ එක බලන්න නිශ්චිත ඉලක්කයකට බෝලයක් එල්ලකොට ඉලක්කයට වදීද යන්න නිරීක්ෂණය කිරීම. නිශ්චිත ඉලක්කයට බෝලයක් එල්ල කරලා ඒක ඉලක්කයේ වදීද කියන එක. එතකොට ඒක සසම්භාවී පරීක්ෂණයක් වෙනවාද? නැද්ද? දසුනි මොකද හිතෙන්නේ? සසම්භාවී පරීක්ෂණය. හේතුව ඒ බෝලේ වීසි කරන්න ඉස්සෙල්ලා අපි දන්නවා එක්ක වදී එක්ක නොවදී. වීසි කරලා බලනවා. වීසි කරනකොට අපිට කියන්න බෑ හරියටම වදීද නැද්ද කියලා. ආයි බෝලේ ගන්නවා. ආයි බෝලේ අරගෙන එල්ල කරනවා. ආයි බෝලේ අරගෙන එල්ල කරනවා. නැවත නැවත මේක කරන්නත් පුළුවන්. නැවත නැවත කරාට වදින්නත් පුළුවන් නවදින්නත් පුළුවන්. ඒකේ කිසිම රටාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේක සසම්භාවී පරීක්ෂණයක් විදිහට අපිට සලකන්න පුළුවන්. හතරවෙනි එක. රාහුවට 5ක් සිටුවා එයින් දින 5ක් ඇතුළත ප්‍රරෝහණය වන බීජ ගණන සටහන් කර ගැනීම. ප්‍රරෝහණය කියන්නේ පුතේ පැලවීම. හරි? පැලවෙන එක. බීජ ගණන සටහන් කර ගැනීම. ඒකේ රාහුවට දැන් 5ක් හිටවනවා. රාහුවට 5ක් හිටවනවා. ඒකේ දවස් 5කට පස්සේ පැලවෙච්ච බීජ ගණන අපිට ගණන් කරගන්න පුළුවන්. දැන් බීජ ටිකක් හිටෙව්වට පස්සේ පැලවෙනවද නැද්ද කියලා අපිට කියන්න බෑ. එතකොට වෙන්න පුළුවන් ප්‍රතිඵල දෙක. එක්ක පැලවේ එක්ක පැලවෙන්නේ නැහැ. ප්‍රරෝහණය වේ ප්‍රරෝහණය නොවේ. එතකොට දාන ඇට ටික පැලවෙයිද නැද්ද කියලා අපිට කියන්න බෑ. දවස් 5කට පස්සේ අපිට බලන්න පුළුවන්. ආයිත් අර බීජ ටික වීසි කරාට පැලවෙනවද? ඒක කියන්න බෑ. එහෙමනම් මේක සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි. පැලවෙන්නේ නැහනේ. මොකද අර දවස් 5 තුල ප්‍රරෝහණය වෙන්නේ නැති ඒවා සමහර විට පුස් ඇට තියෙන්න පුළුවන්. ඒ විදිහට. ඒක අපිට සසම්භාවී පරීක්ෂණයක් විදිහට ගන්න
බෑ. නැවත නැවත පරීක්ෂණය කරන්න බැරි නිසා. හොඳේ. ඒකයි. යතුරු 3ක් ඇති යතුරු කැරැල්ලකින් අහඹු ලෙස ගත් යතුරකින් දොරක් විවෘත වේදයි බැලීම. යතුරු 3ක් තියෙනවා. ඒකෙන් යතුරක් අරගෙන දොරක් අරින්න පුළුවන්ද බැරිද අපි දන්නේ නැහැ. හරි. එතකොට මේ යතුරු තුනෙන් අහඹු ලෙස යතුරක් තෝරගන්න පුළුවන් අපිට. නේද? එතකොට එක්කෝ දොර අරින්න පුළුවන් නැත්නම් දොර විවෘත නොවෙන්න පුළුවන්. ඒක අපිට සසම්භාවී පරීක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. බෝලයක් ඉවසට විසිකොට යාපසු බිමට පතිත වේදයි නිරීක්ෂණය කිරීම. දී ඉහළට වීසි කරලා ඒ ආපසු බිමට පතිත වේදයි නිරීක්ෂණය කිරීම. මේක සසම්භාවී පරීක්ෂණයක් වෙනවද? ඔයාලම කියන්නකෝ. උඩට වීසි කරොත් අනිවාර්යෙන් ඒක බිම වැටෙනවනේ. ඉතින් ඒක එක සිද්ධියයි වෙන්නේ. අනිවාර්යෙන් උඩ ගියොත් බිම වැටෙනවා. ඒක සසම්භාවී පරීක්ෂණයක් විදිහට අපිට සලකන්න බෑ පුතේ. සසම්භාවී පරීක්ෂණයක් විදිහට ඒක සලකන්න බෑ. ඊළඟ එක බලන්නකො. 1 3 හා 5 සංඛ්‍යා ලියා ඇති සර්වසම කාඩ්පත් 3 අඩංගු පෙට්ටියකින් කාඩ්පත් දෙකක් එකවර ඉවතටගෙන ලැබෙන සංඛ්‍යා දෙකෙහි එකතු ඔත්තේ සංඛ්‍යාවක් දැයි නිරීක්ෂණය කිරීම. බලන්න 1 3 5 ලියලා තියෙන කාඩ්පත් තුනක් අඩංගු පෙට්ටියකින් කාඩ්පත් දෙකක් එකවර ඉවතටගෙන ලැබෙන සංඛ්‍යා දෙකෙහි එකතු ඔත්තේ සංඛ්‍යාවක් දැයි නිරීක්ෂණය කිරීම. ඉතින් මෙතන තියෙන ඔත්තේ සංඛ්‍යා දෙකක එකතුව හැම වෙලාවෙම ඉරට්ට සංඛ්‍යාවක් කියලා අපි 6 වසරේදී ඉගෙනගෙන තියෙනවා. ඔත්තේ සංඛ්‍යා දෙකක එකතුව ඉරට්ට සංඛ්‍යාවක් කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට එකතුව ඔත්තේ සංඛ්‍යාවක් දැයි නිරීක්ෂණය කිරීම. ඕක කවදාවත් වෙනවද? කවදාවත් වෙන්නේ නැහැ. මේක සසම්භාවී පරීක්ෂණයක් විදිහට එනම් අපිට සලකන්න බෑ. නම් දැන් අපිට පැහැදිලි. හරි. අද අපි පාඩමට යමු එහෙමනම්. ලියා ගන්න පුතේ මාතෘකාව නියැඳි අවකාශය. නියැඳි අවකාශය. අද මේ පාඩම ඉවර කරනවා. නියැඳි අවකාශය. අපි ඉස්සෙල්ලම බලමු නියැඳි අවකාශයක් කියන්නේ මොකක්ද කියන එක. දැන් මම ඒ සඳහා උදාහරණයක් විදිහට ගන්නේ ඔයාලට කාසිය. මම උපකරණ කීපයක් හොයාගෙන ඉන්නම් ඉන්න. හරි. මේ බලන්නකෝ. මාගාව තියෙනවා කාසිය. මේ සිරස පැත්ත මේ තියෙන්නේ. මේ තියෙන්නේ අගේ පැත්ත. වටිනාකම සටහන් කරලා තියෙන පැත්ත අගේනේ. එතකොට මම මේ කාසිය උඩ දානවා. ඔන්න බලන්නකෝ. මේ කාසිය මම උඩ දානවා. සසම්භාවී පරීක්ෂණය. සසම්භාවී පරීක්ෂණය. එතකොට මෙයාගෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? කාසියක් උඩ දැම්මහම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? මට කියන්නකෝ බලන්න කවුරු හරි. එක්කෙනෙක්. කාසියක් උඩ දැම්මහම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? සිරස පැත්ත ලැබෙන්න පුළුවන්, අගේ පැත්ත ලැබෙන්න පුළුවන්. හරියට හරි. සිරස ලැබෙන්න පුළුවන් නැත්නම් අගේ ලැබෙන්න පුළුවන්. ඔය විදිහේ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණ. සිරස ලැබෙන්න පුළුවන්, අගේ ලැබෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම ඔයාලගෙන් අහනවා තවත් පරීක්ෂණයක් පිළිබඳව. මේ තියෙන 1 සිට 6 දෙක අංක යොදනද සමබර ධාතු කැටයක්. සමබර ධාතු කැටයක්. සමබරයි කියන්නේ පුතේ ඒකාකාරව තමයි මේකේ පැතිරිලා තියෙන්නේ පදාර්ථය. ඒකාකාරව පදාර්ථ පැතිරිලා තියෙනවා. අංශු පැතිරිලා තියෙනවා. ඒ නිසා කොතන ගත්තත් සමබර සාධාරණ වස්තුවක්. හරි. අපි සාධාරණ වස්තුවක් කියන එක ඉස්සරහට කතා කරනවා. ඒතර මෙයා උඩ දානකොට 1 සිට 6 දෙක අංක යොදන ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයකදී ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද?
එකේ සිට 6 දක්වා අංකන ලැබී. ඔව් අංක ටික 1 2 3 4 5 6 කියන අංක. 1 2 3 4 5 6. මේකත් දැන් අපි දන්නවා. පරීක්ෂණය තමයි 1 සිට 6 තෙක් අංක යොදන ලද ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය. ලැබෙන ප්‍රතිඵල ටික අපි දන්නවා. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික අපි දන්නවා. හැබැයි එම අවස්ථාවේදී ලැබෙන ප්‍රතිඵලය අපිට නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ. හරි? ඒ වගේම බලන්න මාගාව තියෙනවා එකම જાතියේ කළු පෑන් දෙකක් සහ නිල් පෑන් තුනක්. මේකෙන් අහමු ලෙස මම එකම જાතිය කියලා හිතන්නකො. මල්ලකට දාලා අහමු ලෙස මම මල්ලෙන් ගන්නවා පුතේ පෑන. එතකොට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? කළු පෑන් තියෙනවා කීයක්ද? දෙකක් තියෙනවා. නිල් පෑන් තියෙනවා තුනක්. එතකොට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල වෙන්නේ කළු ඒවා මම B අකුරේ නැත්නම් කළු මම කළු කියලා ලියන්නම්කෝ. නැත්නම් B අකුරෙන් අපි ගමුකෝ. black. කී අකුර ගමු? කළු. කළු කියලා සිංහලෙන් ලියමු. කළු. ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මම කළු එක කළු දෙක කියලා ගන්නවා ඒකට. දෙන්න. ඊට නිල් ඒවා තියෙනවා තුනක්. ඒක මම ගන්නවා නිල් එක නිල් දෙක නිල් තුන කියලා. එතකොට බලන්න අපි කුලක පාඩමේදී නම් පුතේ ඉගෙන ගත්තා එක ප්‍රතිඵලයක් ලියන්න පුළුවන් එකපාරක් විතරයි කියලා. කුලක පාඩමේදී අපි ඉගෙන ගත්තා එක ප්‍රතිඵලයක් ලියන්න පුළුවන් එකපාරක් විතරයි කියලා. නමුත් සම්භාවිතාවේ පාඩමේදී නියැදි අවකාශය කියන අපි කිසියම් පරීක්ෂණයක නියැදි අවකාශය ලියනකොට ඒ පරීක්ෂණයේදී ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ලම අඩංගු වෙන කුලකයට තමයි අපි කියන්නේ. ඒ කියන්නේ කුලකයක් දක්වන්නේ එහෙමනම් සංගල වරහණක් තුල. එහෙනවද මාව? ඉතින් ඇහෙනවද? නෑ. පුතේ කරන්ට් එක ගියා ඒකයි කට්ටුනේ. හරි. එතකොට නියැලි අවකාශය කියලා ඔයාලා මාතෘකාව ලියපු තැනට ඉස්සරහෙන් වරහන් තුල දාලා ලියා ගන්න S අකුර කැපිටල් S අකුර කැපිටල් S. හරි. එතකොට කිසියම් පරීක්ෂණයකදී ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයට තමයි පුතේ අපි කියන්නේ එම පරීක්ෂණයේ නියැලි අවකාශය කියලා. එතකොට මේ තියෙන්නේ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයට අදාළ නියැලි අවකාශය. මේ තියෙන කාසියක් උඩ දැමීමට අදාළ පරීක්ෂණයේ නියැලි අවකාශය. මෙයාගේ අවයව සංඛ්‍යාව කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මට ඒක පෙන්වන්න පුළුවන් NS කියලා. NS කියලා මට ඒක දක්වන්න පුළුවන්. NS නියැලි අවකාශයේ අවයව සංඛ්‍යාව. මොකේද? කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. බලන්න අවයව කීයක් තියෙනවද කියලා? දෙකක් තියෙනවා. මම ඊට පස්සේ කිව්වේ 1 සිට 6 තෙක් අංක යොදන ලද ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය. එයාගේ නියැලි අවකාශය. ඒ කියන්නේ 1 සිට 6 තෙක් අංක යොදන ලද ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයේදී ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය. සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය මේ තියෙන්නේ. අවයව කුලකය. එතකොට එයාගේ නියැලි අවකාශයේ අවයව සංඛ්‍යාව නියැලි අවකාශයේ අවයව සංඛ්‍යාව 1 2 3 4 5යි 6ක් තියෙනවා. 6ක් තියෙනවා. ඊළඟ එකේ දීලා තියෙන්නේ මල්ලක සර්ව සම කළු පාට පෑන් 2යි නිල් පාට පෑන් 3ක් තියෙනවා. ඒකෙන් අහමු ලෙස පෑනක් ඉවතට ගෙන වර්ණය සටහන් කිරීමේ පරීක්ෂණය. එයාගේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කළු පාට පෑන් දෙකක් තියෙනවා. ඒවා මම නම් කරනවා කළු එක කළු දෙක කියලා. නැත්නම් B1 B2 නැත්නම් K1 K2 කියලා ගන්න පුළුවන්. කැමති සංකේතයක් ගන්න පුළුවන්.
ක1 ක2 කියලා ගන්න පුළුවන්. හරි. ඔයාලට හඳුනා ගැනීමේ පහසු වෙන විදිහට සලකුණු ගන්න. දැන් නිල් පාට පෑන් තුනක් තියෙනවා. ඒ જાතියේම වර්ණය විතරයි වෙනස්. බර ප්‍රමාණය හැඩය සියල්ල සමානයි. එතකොට මේ නිල් පාට ඒවා තුනක් තියෙනවා. ඒවා තමයි මම නිල් 1 නිල් 2 නිල් 3 කියලා සටහන් කරලා තියෙන්නේ. එතකොට බලන්න මේ පරීක්ෂණයේදී නියැලි අවකාශයේ අවයව සංඛ්‍යාව කීයක් විදිහට ගන්න පුළුවන්? 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. නියැලි අවකාශයේ අවයව කීයක් තියෙනවද? 5ක් තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් නියැලි අවකාශයක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති. නියැලි අවකාශයක් කියන්නේ මොකක්ද කියලා දැන් පැහැදිලි ඇති. ලියා ගන්න නියැලි අවකාශයක් කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා. කිසියම් සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කිසියම් සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු කුලකය සියලුම ප්‍රතිඵල අඩංගු කුලකය එම පරීක්ෂණයේ නියැලි අවකාශය ලෙස හඳුන්වයි. එම පරීක්ෂණයේ නියැලි අවකාශය ලෙස හඳුන්වයි. එහි අවයව සංඛ්‍යාව NS මගින් ලබාගත හැක. උදාහරණ කිහිපයක් අපි ලියාගමු. ලියාගන්න මේ උදාහරණ ටික. සමබර කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. සමබර කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. සමබර කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. ලියාගන්න යාගේ නියැලි අවකාශයේ S සිරස අගය NS කියන්නේ 2. නියැලි අවකාශය අවයව සංඛ්‍යාව. හරිද? හොඳයි. ඉවරද? ඊළඟ එක ලියන්න. 1 සිට 6 තෙක් අංක යොදන ලද ධාතු කැටයක් 1 සිට 6 තෙක් අංක යොදන ලද සාධාරණ ධාතු කැටයක්. උඩ දැමීමේ පරීක්ෂණය. 1 සිට 6 තෙක් අංක යොදන ලද සාධාරණ ධාතු කැටයක්
උඩ දැමීමේ පරීක්ෂණය. ඒකට අදාළව නියැලි අවකාශය ලියා ගන්න. අවයව සංඛ්‍යාවත් ලියන්න. හරි සර්. හොඳයි. නදිත්‍ය ඉවරද ලියලා? ඔව් සර්. හරි. ඊළඟ එක ලියා ගන්න. මල්ලක සර්ව සම. මල්ලක සර්ව සම. සර්ව සම කියන්නේ බර සමානයි හැඩය සමානයි. හරි. මල්ලක සර්ව සම කළු පෑන් දෙකක් හා කළු පෑන් දෙකක් හා නිල් පෑන් තුනක් ඇත. නිල් පෑන් තුනක් ඇත. මින් අහඹු ලෙස පෑනක් පිටතටගෙන වර්ණය සටහන් කිරීමේ පරීක්ෂණය. පෑනක් පිටතටගෙන වර්ණය සටහන් කිරීමේ පරීක්ෂණය. මේ නියැලි අවකාශය ලියලා එයාගේ අවයව සංඛ්‍යාව ලියාගන්න. හරි. අපි සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා දැන් හොයලා බලමු. සිද්ධියක් කියන්නේ මොකක්ද කියන එක දැන් අපි හොයලා බලන්න යන්නේ. හරි? සිද්ධියක් කියලා කියන්නේ පුතේ දැන් බලන්න මෙතන මේ නියැලි අවකාශයේ අවයව මෙතන දෙකක් තියෙනවා. හරි? නියැලි අවකාශයේ මෙතන අවයව දෙකක් තියෙනවා. සිරස අගය. මෙතන අවයව 6ක් තියෙනවා. අවයව 6ක් තියෙනවා. 1 සිට 6 තෙක් අංකය දෙනවල ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයට අදාළව. ඊට පස්සේ මෙතන මල්ලේ නිල් පෑන් 3යි කළු පෑන් 2යි කියනවා. එතකොට එතන අවයව 5ක් තියෙනවා. දැන් මේ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයේදී ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලයක් කියන්න. මම දැන් කාසියක් උඩ දානවා. කාසියක් උඩ දානකොට කෙනෙක්ට කියන්න පුළුවන් දැන් නම් වැටෙන්නේ සිරස කියලා. සිරස කියලා අපිට කියන්න පුළුවන්. හරිද? දැන් වැටෙන්නේ අගය කියලා කියන්න පුළුවන්. හරි? ඒ ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලයක්. ඒකේ වැහිලා තියෙන්නේ සිරසම. හරි? අපිට එහෙමනම් මෙතෙන්දී මේ නියැලි අවකාශයේ අවයව එකක් හරි කිහිපයක් හරි අවයව එකක් හරි කිහිපයක් හරි භාවිතා කරලා ගොඩනගන්න පුළුවන් පුතේ තවත් ප්‍රතිඵල. මේ බලන්න. සිරස මේ
අගය. හරි. මේ ධාතු කැටේ උඩ දාන පරීක්ෂණය ගත්තාම එයාගෙත් මට අවයව භාවිතා කරලා උපකුලක ගොඩනගන්න පුළුවන්. මේ 2 4 6 මේ ඉරට්ට සංඛ්‍යා. වක් ලැබීමට අදාළ ප්‍රතිඵල. 1 3 5 මේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමට ඇති ප්‍රතිඵල. මෙන්න මේ නියැදි අවකාශයේ අවයව එකක් හරි කිහිපයක් හරි අවයව එකක් හරි කිහිපයක් හරි මේ තියෙන එක ලැබීමට අදාළ ප්‍රතිඵලය. අවයව එකක් හරි කිහිපයක් හරි භාවිතා කරලා ලියන්න පුළුවන් උපකුලකයට තමයි මේ උපකුලක වෙනවා පුතේ. මේගොල්ලන්ගේ උපකුලක මේ නියැදි අවකාශයේ උපකුලක. අපි ඒ කුලක පාඩමේදී ඉගෙන ගත්තා. උපකුලක. උපකුලකයක් කියන්නේ මොකක්ද කියන එක. හරි. එතකොට මේ උපකුලකයකට අපි කියනවා සිද්ධියක් කියලා. නියැදි අවකාශයේ අවයව භාවිතා කරමින් ලිවිය හැකි උපකුලකයක් කියන්නේ සිද්ධියක්. එතකොට මේ සිද්ධියක් හැම වෙලාවෙම නම් කරන්න ඕන නියැදි අවකාශය නම් කරේ කැපිටල් S අකුරෙන්. සිද්ධියක් නම් කරනකොට නම් කරන්නේ මට කැපිටල් ඉංග්‍රීසි වලින් කැපිටල් අකුරකින් නම් කරගන්න පුළුවන්. මම A කියලා නම් කරන්නම් මෙයා. එතකොට සිරස ලැබීමේ සිද්ධිය. B කියලා නම් කරන්නම් මෙයා. අගය ලැබීමේ සිද්ධිය. මෙතන මාරු වෙන්න පුළුවන් ඈ. D කියලා මම නම් කරන්න ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමට අදාළ සිද්ධිය. D. E කියලා නම් කරන්න ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමට අදාළ සිද්ධිය. මෙයා F කියලා නම් කරන්න එක ලැබීමේ සිද්ධිය. එහෙනම් මේ තියෙන්නේ සිද්ධි කිහිපයක්. එතකොට සිද්ධියක් කියලා කියන්නේ පුතේ නියැදි අවකාශයේ තියෙන අවයව එකක් හරි කිහිපයක් හරි භාවිතා කරලා ගොඩනගන්න පුළුවන් උපකුලකයක්. හරි. අපි ලියාගමු සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා. අනුමාත්‍රිකාවක් ලියාගන්න සිද්ධි. සිද්ධි. අනුමාත්‍රිකාවක් ලියාගන්න සිද්ධි කියලා. නියැදි අවකාශයේ ඇති අවයව එකක් හෝ කිහිපයක්. අවයව එකක් හෝ කිහිපයක්. නියැදි අවකාශයේ ඇති අවයව එකක් හෝ කිහිපයක්. භාවිත කර නියැදි අවකාශයේ ඇති අවයව එකක් හෝ කිහිපයක් භාවිත කර ගොඩනැගිය හැකි උපකුලකයක් එම පරීක්ෂණයේ සිද්ධියක් ලෙස හඳුන්වයි. හරි සර්. හරි. ඒකටම ලියා ගන්න සිද්ධියක් සෑම විටම ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් නම් කළ යුතුය. හරි. අලුත් රූලකින් ලියා ගන්න මෙහෙම පහත දැක්වෙන්නේ
ඉහත නියැලි අවකාශ ඉහත නියැලි අවකාශ ඉහත නියැලි අවකාශ භාවිත කර ගොඩනැගිය හැකි ඉහත නියැලි අවකාශ භාවිත කර ගොඩනැගිය හැකි සිද්ධි කිහිපයකි මේ උදාහරණ ටික ලියාගන්න සිද්ධි ටික A වලින් පෙන්වන්නේ සිරස ලැබීමේ සිද්ධිය B වලින් පෙන්වන්නේ අගය ලැබීමේ සිද්ධිය D වලින් පෙන්වන්නේ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය E වලින් පෙන්වන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය F වලින් පෙන්වන්නේ එක ලැබීමේ සිද්ධිය හරි සර්. හරි අනිත් පැත්ත වරද ලියා ගන්න අනුමාත්‍රිකාවක් පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා. සමසේ භව්‍ය සමසේ භව්‍ය ප්‍රතිඵල සමසේ භව්‍ය ප්‍රතිඵල මම අර පරීක්ෂණ ටිකමයි ගන්න. කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. එකේ සිට 6 තෙක් අංක යොදලාද සමබර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය. නියැලි අවකාශයක ගන්න. ඊට පස්සේ මල්ලක සර්ව සම කළු පැහැති පෑන් දෙකක් හා නිල් පැහැති පෑන් 3ක් ඇති විට මින් අහඹු ලෙස පෑනක් පිටතට ගැනීමේ පරීක්ෂණය. මේ නියැලි අවකාශයක. හරි. දැන් සමසේ භව්‍යයි කියලා කියන්නේ පුතේ මේ පරීක්ෂණයේදී මේ නියැලි අවකාශයේ තියෙන සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න පුළුවන් හැකියාව සමාන වුණු සිද්ධි. මේ නියැලි අවකාශයේ තියෙන සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න තියෙන හැකියාව සමාන වෙච්ච සිද්ධි වලට තමයි අපි කියන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා. එතකොට බලන්න මෙයාගේ සිරස ලැබෙන්න තියෙන හැකියාව ප්‍රතිඵල දෙකක් තියෙනවා ඒකෙන් එකයි. අගේ ලැබෙන්න තියෙන හැකියාව ප්‍රතිඵල දෙකක් තියෙනවා ඒකෙන් එකයි. වෙන්න තියෙන හැකියාව සමානයි. මෙයාගේ බලන්න. එක ලැබෙන්න තියෙන හැකියාව, දෙක ලැබෙන්න තියෙන හැකියාව, තුන ලැබෙන්න තියෙන හැකියාව. මේ ප්‍රතිඵල 6 වෙන වෙනම ගත්තාම මේවා ලැබෙන්න තියෙන හැකියාවන් සමානයි. මොකද හේතුව
සාධාරණ ධාතු කැටයක් උඩ දාලා තියෙන්නේ. මෙතන සමබර මේ කාසියක් උඩ දාලා තියෙන්නේ. මොනවද මේ සාධාරණ ධාතු කැට නැත්නම් සමබර කාසි නැත්නම් සර්ව සම වස්තුන් කියලා කියන්නේ? සර්ව සම වස්තුන් කියලා කියන්නේ මොනවද? මේවායේ පුතේ හැම වෙලාවෙම ලැබෙන මේ කාසියක් ගත්තාම ධාතු කැටයක් ගත්තාම නැත්නම් පබළුවක් ගත්තොත් නැත්නම් පෑනක් ගත්තොත් සර්ව සම පෑන් ටිකක් ගත්තොත් සර්ව සම පබළු කීපයක් ගත්තොත් සර්ව සම බෝල කීපයක් ගත්තොත් මේවායේ ද්‍රව්‍ය ඒකාකාරව පැතිරිලා තියෙනවා. එතකොට මේ වස්තුන් ගොඩ නැගෙනකොට ද්‍රව්‍ය ඒකාකාරීව පැතිරිලා තියෙනවා නම් අන්න ඒවට තමයි අපි කියන්නේ සාධාරණ වස්තුන් කියලා. නැත්නම් සර්ව සම වස්තුන් කියලා. තේරුණාද? සමබර වස්තුන් කියලා. එතකොට ඒව එක පැත්තක්වත් ලැබෙන්න තියෙන වැඩි ප්‍රමුඛතාවයක් නැහැ. එක පැත්තක්වත් ලැබෙන්න වැඩි ප්‍රමුඛතාවයක් නැහැ. සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න තියෙන හැකියාව සමානයි. ඒවට තමයි අපි කියන්නේ සමබර වස්තුන් නැත්නම් සාධාරණ වස්තුන් කියලා. අපි ඒක ඉස්සෙල්ලම ලියාගෙන ඉමු. හරි? ලියාගන්න මෙහෙම. කිසියම් පරීක්ෂණයක් සඳහා භාවිත කරන වස්තුවක අඩංගු ද්‍රව්‍ය පැතිරී ඇත්තේ ඒකාකාරව නම් එය සෑම විටම සමමිතික වේ නම් සාධාරණ වස්තුවක් ලෙස හඳුන්වයි. දැන් සමසේ භව්‍ය පරීක්ෂණයක් කියන්නේ නැත්නම් ප්‍රතිඵලයක් කියන්නේ මොකක්ද කියන අපි දන්නවා. සමසේ භව්‍ය පරීක්ෂණයක් වෙන්න නම් එයාගේ සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න තියෙන හැකියාව සමාන විය යුතුයි. එතකොට මේ සිරස ලැබෙන්නත් අගය ලැබෙන්නත් තියෙන හැකියාව සමානයි. මෙතන 1 ලැබෙන්න 2 ලැබෙන්න 3 ලැබෙන්න 4 ලැබෙන්න ඒ ප්‍රතිඵල ලැබෙන්න තියෙන හැකියාවන් සෑම විටම සමානයි. නමුත් මෙයාගේ එහෙමද කියලා බලන්න. මෙයාගේ එහෙමද කියලා මට පොඩ්ඩක් බලලා කියන්න. සමානද කළු පෑනක් ලැබෙන්න තියෙන හැකියාවක් නිල් පෑනක් ලැබෙන්න තියෙන හැකියාවක් සමාන වෙනවද? කතා කරන්න ඕනි ඔයාලා. සමාන වෙනවද? චමෝදිනි සමාන වෙනවද? නෑ පුතේ. කළු පෑනක් ලැබෙන්න තියෙන හැකියාව සහ නිල් පෑනක් ලැබෙන්න තියෙන හැකියාව සමාන වෙනවද? සමාන වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙතන නිල් පෑන් 3ක් තියෙනවා. කළු පෑන් 2ක් තියෙනවා. එහෙනම් වැඩි හැකියාවක් තියෙන නිල් පෑනක් ලැබෙන්න. දැන් මේ ධාතු කැටේ අපි සලකමුකෝ ධාතු කැටේ. මේ ධාතු කැටේ එක පැත්තක් නිල් පාට කරනවා.
අනිත් පැති සියල්ලම අනිත් පැති පහම රතු පාට කරනවා. එක පැත්තක් නිල් පාට කරනවා. අනිත් පැති පහම රතු පාට කරනවා. එතකොට මේ ධාතු කැටේ උඩ දැම්මහම නිල් පාට පැත්තක් ලැබෙන්න තියෙන හැකියාව නැත්නම් රතු පාට පැත්තක් ලැබෙන්න තියෙන හැකියාව සමානද? පැහැදිලිව අපිට කියන්න පුළුවන්. සමාන නැහැ. ඒකට හේතුව නිල් පාට පැති එකයි තියෙන්නේ. රතු පාට පැති පහක් තියෙනවා. එහෙනම් වැඩි හැකියාවක් තියෙන්නේ පුතේ රතු පාට පැත්තක් ලැබෙන්න. එහෙමනම් මෙන්න මේ පරීක්ෂණය අපිට සමසේ බහුවේ පරීක්ෂණයක් කියලා ගන්න පුළුවන්ද? බෑ. මොකද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සමාන හැකියාවක් නැහැ. සමාන හැකියාවක් ඇති ප්‍රතිඵල නෙවෙයි. එහෙමනම් ඒ වගේම තව උදාහරණයක් ගත්තොත් මේ තියෙන 1 සිට 5 එක් අංක යොදන්නද සමචතුරස්‍ර පිරමීඩයක්. මෙයා උඩ දැම්මහම ලැබෙන පැත්ත නිරීක්ෂණය කරනකොට හැම වෙලාවෙම සමචතුරස්‍රාකාර පතුල පොළව මත ස්පර්ශ වෙයි. හරි? වැඩි හැකියාවක් තියෙන එයාට. නම් මේක අපිට සමසේ බහුවේ පරීක්ෂණයක් සඳහා භාවිතා කරන්න බෑ. සමසේ බහුවේ පරීක්ෂණයක් සඳහා භාවිතා කරන්න බෑ. හරි. එමනම් දැන් අපිට ලියන්න පුළුවන් සමසේ බහුවේ ප්‍රතිඵල කියන්නේ මොනවද කියලා. ලියා ගන්න මෙහෙම. සරල ලකුණක් දාලා ලියා ගන්න. කිසියම් සසම්භාවී පරීක්ෂණයක නියැඳි අවකාශයේහි ඇති සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට ඇති හැකියාව කිසියම් පරීක්ෂණයක නියැඳි අවකාශයේ ඇති සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට ඇති හැකියාව සමාන වේ නම් එවැනි පරීක්ෂණ සමසේ බහුව්‍ය ප්‍රතිඵල ඇතුළත් පරීක්ෂණ හෙවත් සමසේ භව්‍ය ප්‍රතිඵල ඇතුළත් පරීක්ෂණ ලෙස හඳුන්වන අතර එම ප්‍රතිඵල සමසේ භව්‍ය ප්‍රතිඵල ලෙස හඳුන්වයි. උදාහරණ සමසේ භව්‍ය ප්‍රතිඵල සඳහා උදාහරණ පරීක්ෂණ සඳහා තව ලකුණු දාලා පල්ලෙහාට ලියා ගන්න. සමබර කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය
සමබර කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. හරි. ඊළඟ එක උදාහරණය 1 සිට 6 තෙක් අංක යොදන ලද 1 සිට 6 තෙක් අංක යොදන ලද සාධාරණ ධාතු කැටයක්. සාධාරණ ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය. උඩ දැමීමේ පරීක්ෂණය. උඩ දැමීමේ පරීක්ෂණය. සමසේ බහුවය ප්‍රතිඵල. හරි. ඊට පස්සේ සමසේ බහුවය නොවන පරීක්ෂණ කිහිපයක් ලියා ගන්න මෙහෙම තරලමුණ දාන්න එපා. අලුත් වලින් ලියන්න. සමසේ බහුවය නොවන පරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ. පරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ලියා ගන්න. මල්ලක සර්ව සම නිල් පෑන් 3ක් හා සර්ව සම නිල් පෑන් 3ක් හා කළු පෑන් 2ක් ඇති විට අහඹු ලෙස පෑනක් ඉවතට ගැනීම. අහඹු ලෙස පෑනක් ඉවතට ගැනීම. එක සමසේ බහුවේ පරීක්ෂණයක් නෙවෙයි. ඊළඟ එක උදාහරණය සමසේ බහුවේ පරීක්ෂණ නොවන පරීක්ෂණ සඳහා උදාහරණ. ඊළඟ එක සමබර ධාතු කැටයක එක පැත්තක් නිල් පාටින්ද අනෙක් සියලු පැති රතු පාටින්ද වර්ණ ගන්වා ඇති විට එම ධාතු කැටය අහඹු ලෙස උඩ දැමීමේ පරීක්ෂණය. ඒක සමසේ බහුවේ පරීක්ෂණයක් නෙවෙයි. වැඩි හැකියාවක් තියෙන රතු පාට පැත්තක් ලැබීමට. දැන් බලන්න ඔයාලගේ 24/3 අභ්‍යාස මාලාව පෙරලා ගන්න පොඩ්ඩකට. 24/3 අභ්‍යාස මාලාව පෙරලා ගන්න. ඒකේ පරීක්ෂණ 7ක් තියෙනවා. ඒ පරීක්ෂණ 7 කියවලා බලන්න ඒවයින් සමසේ භව්‍ය පරීක්ෂණ ප්‍රතිඵල ඇතුළත් වෙන්නේ මොනවද කියලා බලන්න පොඩ්ඩක්. ඔව්. බලන්න ඒක කියවලා හොඳට. ඒ පරීක්ෂණ 7ම කියවන්න බලන්න කට්ටිය.
බැලුවද? හරි. දැන් බලමු අපි කියවල එක. පහත සඳහන් එක් පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල සමසේ භව්‍ය වේදයි ලියන්න කියනවා. පළවෙනි එක සවිද්දි සමබර චතුස්තලයක පැති 4 නිල් රතු කහ සහ කොළ යන වර්ණ ආලේප කර ඇත. මේ උඩ දමා වැටෙන පැත්තේ වර්ණය සටහන් කර ගැනීම. එයා සමසේ භව්‍ය වේ. මොකද ලැබෙන්න තියෙන පැති 4යි තියෙන පැති 4 තියෙන වර්ණ 4ක්. නැත්නම් ලැබෙන්න තියෙන හැකියාව සමානයි. දැන් දෙක සමබර කාසියක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කර ගැනීම. ඒක සමසේ භව්‍ය ප්‍රතිඵලයක් වෙනවා. සමසේ භව්‍ය ප්‍රතිඵල වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක එකේව මෙතන 4ක් තියෙනවා, දෙකේව 3ක් තියෙනවා, තුනේව 2ක් තියෙනවා, හතරේව 1ක් ලෙස අංක ලියා ඇති සමාන කාඩ්පත් 10කින් අහමු ලෙස ගත් කාඩ්පතක අංකය සටහන් කිරීම. ඒක සමසේ භව්‍ය වෙනවද? සමසේ භව්‍ය වෙනවද? සමසේ භව්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව එක ලැබෙන්න තියෙන හැකියාව වැඩි. මොකද එකේව 4ක් තියෙනවා. අඩුම හැකියාව තියෙන්නේ 4 ලැබෙන්න. අඩුම හැකියාවක් තියෙන්නේ 4 ලැබෙන්න. මොකද 4 ඒවා එකයි තියෙන එක කාඩ්පතක විතරයි තියෙන්නේ. නෑ ඒක සමසේ භව්‍ය ප්‍රතිඵලය ඇතුළත් පරීක්ෂණයක් නෙවෙයි. ඊට පස්සේ 4 වෙනි එක සිට 5 දක්වා අංක සටහන් කරන ලද රූපයේ දැක්වෙන ආකාරයේ ප්‍රිස්මයක් උඩ දැමූ විට එය මේසේ සමග ස්පර්ශ වන පැත්තේ අංකය සටහන් කිරීම. ඒක සමසේ භව්‍ය පරීක්ෂණයක ප්‍රතිඵල වෙනවද? ඒක සමසේ භව්‍ය පරීක්ෂණයක ප්‍රතිඵල වෙන්නේ නැහැ. ඒකට හේතුව ත්‍රිකෝණාකාර මුහුණක් දෙක තියෙන පැත්ත ලැබෙන්න තියෙන හැකියාව අඩුයි පුතේ. අවමයි. ඒ නිසා ඒක සමසේ භව්‍ය ප්‍රතිඵල ඇතුළත් පරීක්ෂණයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ පස්වෙනි එක සමාන ප්‍රමාණයේ රතු පැහැති කාඩ්පත් 3ක් හා නිල් පැහැති කාඩ්පත් 4ක් ඇති. බෑගයකින් අහමු ලෙස ගත් කාඩ්පතක වර්ණය සටහන් කිරීම. ඒක සමසේ භව්‍ය පරීක්ෂණයක් ප්‍රතිඵලයක් නෙවෙයි. හේතුව රතු පාට කාඩ් 3යි තියෙන්නේ, නිල් පාට කාඩ් 4යි. වැඩි හැකියාවක් තියෙන්නේ නිල් පාට කාඩ්පතක් ලැබෙන්න. ඒ නිසා ඒක සමසේ භව්‍ය ප්‍රතිඵල ඇතුළත් පරීක්ෂණයක් නෙවෙයි. ඊට පස්සේ 6 වෙනි එක සමාන කේන්ද්‍රික ඛණ්ඩවලට බෙදා තිරස්ව සවිකර ඇති වෘත්තාකාර තැටියේ කේන්ද්‍රයේ සවිකර ඇති දර්ශකය කරකවා නැවතීමට ඉඩකඩ ඇති ඉඩ හල විට ඊතලය නැවතෙන ස්ථානයට අනුව අක්ෂරය සටහන් කර ගැනීම. ඒක සමාන කේන්ද්‍රික ඛණ්ඩනේ තියෙන්නේ. ඒ නිසා පුතේ ඒකේ සමසේ භව්‍ය ප්‍රතිඵලයක් තමයි ලැබෙන්න පුළුවන්. සමසේ භව්‍ය ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. ඊළඟ එක බලන්න. ඒක නිල් පාටකේ නිල් පාට පැත්තට දර්ශකය හැරෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද නිල් පාට කේන්ද්‍රික ඛණ්ඩයේ විශාලත්වය වැඩි නේද? කේන්ද්‍රික ඛණ්ඩයේ විශාලත්වය වැඩි නිසා. ඒක සමසේ භව්‍ය ප්‍රතිඵල අඩංගු පරීක්ෂණයක් නෙවෙයි.
අපි ඊළඟට බලමු මේ සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව නැත්නම් විය හැකියාව හොයන්නේ කොහොමද කියන එක. ලියා ගන්න අනුමාත්‍රිකාවක්. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව දැන් මෙයාගේ මේ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය ගත්තාම මෙයාගේ බලන්න මේ නියති අවකාශයේ අවයව කීයක් තියෙනවද කියලා. කාසියක් උඩ දැමීමේ පරීක්ෂණේ නියති අවකාශයේ අවයව 2යි තියෙන්නේ. එතකොට මෙයාගේ සිරස ලැබෙන්න තියෙන හැකියාව වෙන්නේ කීයද පුතේ? ඒ ප්‍රතිඵල දෙකෙන් එකයි. අගේ ලැබෙන්න තියෙන හැකියාව වෙන්නේ කීයද? ප්‍රතිඵල දෙකක් තියෙනවා ඒකෙන් එකයි දෙකෙන් එකයි. ඒ වගේ මේ බලන්න 1 සිට 6 තෙක් අංක යොදන ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය ගත්තාම මෙයාගේ එක ලැබෙන්න තියෙන හැකියාව ප්‍රතිඵල 6ක් තියෙනවා ඒකෙන් එකයි. එක ලැබෙන්න තියෙන හැකියාව 6න් එකයි. දෙක ලැබෙන්න තියෙන හැකියාව බලන්න ඒත් 6න් එකයි. 3 ලැබෙන්න තියෙන හැකියාව බලන්න ඒත් 6න් එකයි. එහෙනම් බලන්න සමබර ධාතු කැටයක් 1 සිට 6 තෙක් අංක යොදන ලද සමබර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයේදී කිසියම් ප්‍රතිඵලයක් ලැබීමට ඇති හැකියාව සෑම විටම සමානද අසමානද? සමානයි. මෙන්න මේවට තමයි කියන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව කියලා. මොකද්ද මේ 6 කියලා කියන්නේ? නියති අවකාශයේ අවයව සංඛ්‍යාව. නියති අවකාශයේ අවයව සංඛ්‍යාව තමයි මේ හරේ පෙන්වන්නේ. ලවයෙන් පෙන්වන්නේ මොකද්ද? සමසේ භව්‍යයි නම් හැම වෙලාවෙම සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාවේ ලවයෙන් ඕනි 1. ලවයෙන් ඕනි 1. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව සමාන වෙනවා 1 බෙදීම හැම වෙලාවෙම එකයි සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව වෙන්නේ. නියති අවකාශයේ අවයව ගණන. එතකොට මේක අපිට සංකේත ඇසුරෙන් දැක්වුවොත් ns වලින් පෙන්වන්න පුළුවන්. සම්භාවිතාවය අපි හැම වෙලාවෙම පෙන්වන්නේ p වලින් පුතේ. කිසියම් සිද්ධියක් ගත්තොත් a කියලා එයාගේ සම්භාවිතාවය අපිට ලබා ගන්න පුළුවන්. එයා සමසේ භව්‍ය ප්‍රතිඵලයක් වෙනවා නම් ns නියති අවකාශය අවයව සංඛ්‍යාවෙන් 1 කියන එක අපිට ගන්න පුළුවන්. ඔය සම්බන්ධය අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ලියා ගන්න මෙන්න මේ විදිහට කරු ලකුණක් දාලා කිසියම් පරීක්ෂණයකදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල සමාන හැකියාවන්ගෙන් යුක්ත නම් එම අගය සමාන හැකියාවන්ගෙන් යුක්ත නම් එම අගය ඒ ලැබෙන්න තියෙන හැකියාවන්ගේ අගය එම ප්‍රතිඵලයේ සම්භාවිතාව ලෙස හඳුන්වයි. එම සමසේ භව්‍ය ප්‍රතිඵලයේ සම්භාවිතාව ලෙස හඳුන්වයි. එම සමසේ භව්‍ය ප්‍රතිඵලයේ සම්භාවිතාව ලෙස හඳුන්වයි කියලා ලියා ගන්න. මේ සමසේ භව්‍ය ප්‍රතිඵලයේ සම්භාවිතාවය තමයි එතකොට අපිට ලැබෙන්නේ.
සිද්ධියක සම්භාවිතාවය කියන එක දැන් අපි ඉස්සරහට කතා කරනවා. දැන් ඔයාලා ඔකට යටින් මේක ලියාගෙන කොටු කරගන්න. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාවයේ සමානයි එක යට නියැදි අවකාශයේ අවයව ගණන අවයව සංඛ්‍යාව. මේක ලියාගන්න. හරි ඊට ඉවරයි. ඉවරයි නේද? ලියාගන්න පුතේ අනුමාතෘකාවක් සිද්ධියක සම්භාවිතාව කියලා. සිද්ධියක සම්භාවිතාව. සිද්ධියක සම්භාවිතාව. එතකොට කිසියම් සිද්ධියක සම්භාවිතාව ඉස්සරහෙන් p අකුර දාගන්න වරහන් තුල p අකුර දාගන්න සිද්ධියක සම්භාවිතාව කියන්නේ. හරි. කිසියම් සිද්ධියක සම්භාවිතාවය කියන්නේ එම සිද්ධිය සිදුවීමට ඇති හැකියාව. ඔන්නෝක තමයි කෙටියෙන්ම කිව්වොත්. තේරුම වෙන්නේ කිසියම් සිද්ධියක් සිදුවීමට ඇති හැකියාව. දැන් බලන්න මේ තියෙන ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය. මෙයාගේ මම සිද්ධියක් ගන්නවා A කියලා ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. මේ සිද්ධිය සිද්ධ වෙන්න තියෙන හැකියාව වෙන්නේ 6න් කීයද? නියැදි අවකාශයේ අවයව සංඛ්‍යාව 6ක් තියෙනවා. ඒ 6න් ඉරට්ට සංඛ්‍යා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් 6න් 3යි. මේක අපි කියනවා ඒ සිද්ධිය සිදුවීමට ඇති හැකියාව කියලා. ඒ කියන සිද්ධිය සිදුවීමට ඇති හැකියාව කියලා කියනවා. නැත්නම් ඒ සිද්ධියේ සම්භාවිතාවය කියලා කියනවා. නැත්නම් අපිට මේක ඒ සිද්ධිය විස්තර කරලා කිව්වොත් කියන්න පුළුවන් ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය 6න් 3යි. එතකොට කිසියම් සිද්ධියක සම්භාවිතාවයක් කියලා කියන්නේ දැන් අපි තව එකක් ගත්තොත් B කියලා සිද්ධියක් ගත්තොත් මම ගන්නවා 5 සහ 6 කියන්නේ 4ට වඩා විශාල ප්‍රතිඵලයක් ලැබීම. 4ට වඩා විශාල ප්‍රතිඵලයක් ලැබීම. එහෙනම් PB කියලා ගත්තොත් මම B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය වෙන්නේ 6න් කීයද? 6න් අදාළ සිද්ධියේ අවයව දෙකක් තියෙනවා. අදාළ සිද්ධියේ අවයව දෙකක් තියෙනවා. පුතේ හැම වෙලාවෙම සම්භාවිතාවයන් සටහන් කරනකොට සරලම ආකාරයෙන් දැක්විය යුතු වෙනවා. සරලම ආකාරයෙන් දැක්විය යුතු වෙනවා. එතකොට මේ 6න් 3 කියන එක නා සරලම ආකාරයට දැක්වුවොත් 2න් 1යි කියලා අපිට ගන්න පුළුවන්. 6න් 2 කියන එක නා සරලම ආකාරයට පත් කරොත් 3න් 1යි කියලා අපිට සලකන්න පුළුවන්. පැහැදිලි ඇතිවාද? එහෙනම් කිසියම් සිද්ධියක සම්භාවිතාවය කියලා කියන්නේ සිද්ධියක සම්භාවිතාව අපිට ලබා ගන්න පුළුවන් එම සිද්ධියේ අවයව ගණන බෙදන්න ඕනි පුතේ නියැදි අවකාශයේ
අවයව ගණන. එතකොට අපිට ලැබෙනවා අදාළ සිද්ධියේ සම්භාවිතය. මම මේ පැත්තෙන් යටින් ලියන්නේ ඊට මදි හින්දා මම මේ යටින් ලියනවා මේ පැත්තෙන්. A කියන සිද්ධියේ සම්භාවිතාවය එතකොට අපිට ගන්න පුළුවන්. A කියන සිද්ධියේ අවයව සංඛ්‍යාව බෙදීම නියති අවකාශයේ අවයව සංඛ්‍යාව මගින්. එහෙනම් කිසියම් සිද්ධියක් සිදු වීමට ඇති හැකියාව තමයි පුතේ එම සිද්ධියේ සම්භාවිතාවය කියලා කියන්නේ. අපි යටින් ලියාගමු මෙහෙම. මෙහෙම ලියාගන්න. කිසියම් සිද්ධියක් සිදු වීමට ඇති හැකියාව කිසියම් සිද්ධියක් සිදු වීමට ඇති හැකියාව එම සිද්ධියේ සම්භාවිතාව ලෙස හඳුන්වයි. එම සිද්ධියේ සම්භාවිතාව ලෙස හඳුන්වයි. මේක ලියාගන්න. සිද්ධියේ සම්භාවිතාවයේ සමානයි එම සිද්ධියේ අවයව ගණන බෙදීම නියති අවකාශයේ අවයව ගණන. ඒක යටින් PA සමාන ඒ සිද්ධියේ සම්භාවිතාවය ඒ සිද්ධියේ අවයව සංඛ්‍යාව බෙදීම නියති අවකාශයේ අවයව සංඛ්‍යාව. මේ දෙක ලියාගෙන කළු පාටින් ලියලා තියෙන දෙන්න ලියාගෙන කොටු කරගන්න. දැන් අපිට තියෙන්නේ ගණන් හදන්න ඊට පස්සේ. මේ දෙක ලියාගෙන ඉවරද? අපි ප්‍රශ්නයක් ඊට පස්සේ දෙනවා. මේට අදාළ ප්‍රශ්නය. හරිද? මේ දෙක ලියාගත්තද? දසුනි ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි. ලියාගන්න පුතේ මේ ප්‍රශ්නය. 1 සිට 6 තෙක් අංක යොදන ලද 1 සිට 6 තෙක් අංක යොදන ලද සමබර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය සමබර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය සමබර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයට අදාළ එහෙම ලියගන්න පරීක්ෂණයට අදාළ රෝමිලකම් අංක 1 නියති අවකාශය ලියා නියති අවකාශය ලියා ns සොයන්න ns සොයන්න දෙවෙනි එක ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ ප්‍රතිඵලය ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ ප්‍රතිඵලය කැපිටල් A නම් එහි අවයව ලියා
NA සොයන්න. NA සොයන්න. තුන හතරට වැඩි සංඛ්‍යාවක් ලැබීමේ ප්‍රතිඵලය හතරට වැඩි සංඛ්‍යාවක් ලැබීමේ ප්‍රතිඵලය capital B නම් B හි අවයව ලියා NB සොයන්න. NB සොයන්න. හතරවෙනි ප්‍රශ්නය සිරස ලැබීමේ සම්භාවිතාව PA සිරස ලැබීමේ සම්භාවිතාවය PA සොයන්න. ඊළඟ එක හතරට වැඩි සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය හතරට වැඩි සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය PB සොයන්න. PB සොයන්න. හරි මේ තියෙන්නේ නියැදි අවකාශය අපිට ලියන්න කියනවා ඊට පස්සේ ns ලියන්න කියනවා. ns කියන්නේ නියැදි අවකාශයේ අවයව සංඛ්‍යාව 6යි. මේ බලන්න. දෙවෙනි එකට කියනවා ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමට අදාළ සිද්ධිය A නම් A හි අවයව ලියා. ඒ අවයව ඇසුරෙන් දක්වලා NA සොයන්න කියනවා. A හි අවයව සංඛ්‍යාව ලියන්න කියලා තියෙනවා. හතරට වඩා විශාල සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය B නම් B හි අවයව ලියා NB සොයන්න කියලා කියනවා. B සිද්ධිය අවයව සංඛ්‍යාව අපිට ලියන්න කියලා කියනවා. හතරවෙනි ප්‍රශ්නය අහනවා ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය PA සොයන්න කියලා. එතකොට අපි දන්නවා සිද්ධියක සම්භාවිතාවය කියලා කියන්නේ එම සිද්ධිය අවයව ගණන බෙදීම නියැදි අවකාශයේ අවයව සංඛ්‍යාව. එම සිද්ධිය අදාළ සිද්ධිය අවයව තියෙනවා. ඒ සිද්ධිය මෙතන 3ක් 6න් 3යි. 6න් 3යි කියන්නේ සරලම ආකාරයෙන් පත් කළොත් 2න් 1යි සම්භාවිතාවය 2න් 1යි. හතරට වඩා වැඩි අගයක් ලැබීමේ සම්භාවිතාවය PB හොයන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අදාළ සිද්ධිය අවයව සංඛ්‍යාව NB බෙදන්න ඕන නියැදි අවකාශයේ අවයව සංඛ්‍යාවෙන්. එතකොට අදාළ සිද්ධිය අවයව 2යි නියැදි අවකාශයේ අවයව 6යි. නම් උත්තරේ එනවා 3න් 1යි කියලා. හරි මේක ලියා ගන්න ඉක්මනට.
ලියාගෙන ඉවරද? right. ලියාගන්න මේ ගාන. මල්ලක සර්වසම සුදු පාට බෝල දෙකක්ද නිල් පාට බෝල තුනක්ද කොළ පාට බෝල හතරක්ද ඇත මින් අහඹු ලෙස බෝලයක් පිටතට ගැනීමේ පරීක්ෂණය සලකමු. රෝමිලකම් අංක 1 නියැදි අවකාශය ලියා NS සොයන්න නියැදි අවකාශය ලියා NS සොයන්න රෝමිලකම් අංක 2 සුදු බෝලයක් ලැබීමේ සම්භාවිතාව එනම් නැත්නම් මෙහෙම ලියන්න සුදු බෝලයක් ලැබීමේ සම්භාවිතාව PA සොයන්න තුන නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව PB සොයන්න ඊළඟ එක කොළ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය PG සොයන්න විනාඩි 2ක් දෙන්නම් ඉක්මනට උත්තර ලියන්න හරිද තුන්වෙනි එකේ මම දුන්නේ
නිල් පාට ගෝලයක් ලැබීමේ සම්භාවිතාව PB සොයන්න. ඉවරයි කියන්න. හරිද? දිලුකි ඉවරද? දිලුකි නෑ සර්. චමෝත් ප්‍රභාස්වර කවිඳු ඉවරද? කවිඳු ඉවරද? පාරමී ඉවරද? හරි අපි බලමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ නියැලි අවකාශයේ ලියලා එයාගේ අවයව සංඛ්‍යාව දක්වන්න කියලා. ඒතකොට නියැලි අවකාශයේ ලියනකොට මෙතන සුදු ඒවා දෙකක් තියෙනවා. මම ඒවා සුදු ටිකේ W විදිහට ගන්නවා. W1 W2 කොහොම ගන්න පුළුවන්. අර ඔයාලට මතක ඇති පෑන් 3ක් සහ කළු පෑන් 2ක් සහ නිල් පෑන් 3. කළු 1 කළු 2 කළු 3. ඊට පස්සේ නිල් 1 නිල් 2 නිල් 3. ඒ විදිහට ලියන්න පුළුවන් කියලා මම ඔයාලට කියන්නම්. මෙතන නිල් පාට ඒවා තුනක් තියෙනවා. මම ඒවා ගන්නවා B1 B2 B3. ඊපස්සේ කොළ පාට ඒවා හතරක් තියෙනවා. G1 G2 G3 G4. ඔය විදිහට මට ගන්න පුළුවන්. බලන්න දැන් මේකේ ns අපෙන් අහනවා 1 2 3 4 5 6 7 8 9. 9ක් තියෙනවා. නියැලි අවකාශයේ අවයව 9ක් තියෙනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ සුදු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය PA. නියැලි අවකාශයේ අවයව 9ක් තියෙනවා. ඒකෙන් සුදු බෝල දෙකක් තියෙනවා. මේ සුදු බෝල දෙකක් තියෙනවා. එහෙනම් 9න් 2යි. ඊට පස්සේ අපිට කියනවා නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාවය සොයන්න කියලා. නියැලි අවකාශයේ ප්‍රතිඵල 9ක් තියෙනවා. ඒකෙන් 3ක් තියෙනවා නිල් බෝල. 9න් 3යි. මේක සරලමාකාරයට පත් කරොත් පිළිතුර 3න් 1 එන්නේ. ඊපස්සේ කොළ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය යන ප්‍රතිඵල 9ක් තියෙනවා. ඒකෙන් 4ක් තියෙනවා කොළ පාට බෝල. එහෙනම් පිළිතුර 9න් 4. ඔය විදිහට. මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්න හතරම නිවැරදිව පිළිතුරු සපයලා ඇති කියලා. හරි. දැන් අදට පුතේ මම මේ පන්තිය නවත්තනවා. පාඩම ඉවරයි අපේ. පාඩම ඉවරයි. ඔයාලා මෙන්න මේ අභ්‍යාස වලට උත්තර ලියන්න. 24යි 2 අභ්‍යාසය සහ 24යි 4 අභ්‍යාසය. 24යි 3 අපි දැන් පස්සේ සාකච්ඡා කරා. 24යි 2 සහ 24යි 4 කියන අභ්‍යාස දෙක සාකච්ඡා කරන්න. හරි. අදට මම දැන් පන්තිය නවත්තනවා. ආයි සෙනසුරාදා තියෙනවා ඔයාලට පන්තිය. වෙනද වෙලාවටම තියෙනවා සෙනසුරාදා.